සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවට ඔබ දැන් මේ වෙලාවේ එකතු වෙලා ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය මෙදක් ශ්‍රවණය කරන්න. අපි ඉගෙන ගනිමින් ඉන්නේ පංච උපාදානස්කන්ධය ගැන. මම ඊයේ දේශනාවෙත් ඔබට කිව්වා පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගනිද්දී භාග්‍යවතුන් වහන්සේ වදාළ තවත් දහම් පරයයන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට අපි ඊයේ පෙරේදා ඒ දේශනා දෙකකින් වගේ අපි කතා කළේ බද්දේකරත්ත සූත්‍රය. ඒ බද්දේකරත්ත සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම කතා කළේ ආයතන ගැන, සලායතන ගැන. ඒතර ඒ සලායතන ගැන අපිට ඉගෙන ගන්න සිදු වුණේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ ආයතන හයේ නිසා. ඒතර පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න බෑ ආයතන ගැන කතා නොකර. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න බෑ ධාතු ගැන කතා නොකර. මොකද පංච උපාදානස්කන්ධයේ තියෙන රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ සතර මහා ධාතුන් සහ සතර මහා ධාතුන්ගේ හටගත්තු දේ. ඒක තමයි රූප උපාදානස්කන්ධය. එතකොට ධාතුන් ගැන කතා නොකර පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න බෑ. ඒ වගේම පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදය තුල. හේතුඵල ධම තුල පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී හේතුඵල ධම ගැන කතා නොකර බෑ. ඒ කියන්නේ හේතුඵල ධම ගැන කතා නොකර හේතුඵල ධමින් බැහැරව පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නත් බෑ. ඒක නිසා පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී මේ සියලු දහම් පරයයන් අපිට මුණ ගැහෙනවා. අපි ඊට ඉස්සෙල්ලා කතා කරන්නේ ආහාර ගැන. මොකද ආහාර ගැන කතා කරන්න සිද්ධ වුණේ රූපය හැදෙන්නේ ආහාර වලින් නිසා. ආහාර සමුදය රූප සමුදය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඉතින් ඒක නිසා මේ බොහෝ දහම් කරුණු, බොහෝ දහම් පරයයන් අපිට සාකච්ඡා කරන්න සිදු වෙනවා මේ පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී, ඉගෙන ගනිද්දී. ඉතින් පින්වතුනි, අද දවසේ අපි සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ තවත් උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාව අඩංගු වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ කියන උතුම් සූත්‍ර ග්‍රන්ථයට. මේ දේශනාවේ නම මේ පිංගුතුන් අහලා තියෙනවා හොඳට පුරුපුරු දේශනාවක්. මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය. ඔබතුමාට හිතන්නේ කජ්ජනීය සූත්‍රය තවම කතා නොකරේ මොකද්ද කියලා. ඇයි කියලා?
ඒතර කජ්ජනීය සූත්‍රය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන කතා මේ ඉගෙන ගනිද්දී තියෙන ප්‍රධානම සූත්‍ර දේශනාවක්. අනිවාර්යයෙන්ම අපි කතා කළ යුතු දේශනාවක්. ඒතර මේ දේශනාව කතා කරන්න චුට්ටක් පරක්කු වුණේ මේ දේශනාවේ අපිට දේශනාව මුල හරිය නෙමෙයි දේශනාවේ අවසාන හරියට යනකොට අපිට ඒ දේශනාවේ තේරුම් ගන්න තව දහම් කරුණු වුමනා නිසා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ මේ උතුම් දේශනාව දේශනා කරන කාලේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම දේශනා කරනවා. යේකේච භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ සබ්බේතේ පංචඋපාදානස්කන්ධේ අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්‍යතරං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, යම්කිසි කෙනෙක් යම්කිසි ශ්‍රමණේක් හෝ වේවා බ්‍රාහ්මණෙක් හෝ වේවා සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ පෙරවිසූ කඳ පිළිවෙල, ඒ කියන්නේ පුබ්බේ නිවාසයන්, ඒ කියන්නේ පෙර ජීවිත ගැන සිහි කරනවා නම් අනුස්සරමාන අනුස්සරಂತಿ සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් ගැනමයි. සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ. කියන්නේ පෙර ජීවිත ගැන සිහි කරනවා නම් යම්කිසි කෙනෙක් තමන් මේ විදිහට ඉපදිලා හිටියා, මෙහෙම හිටියා කියලා පෙර ජීවිත ගැන සිහි කරනවා නම් ඒ සිහි කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. ඒතේ සංවා අඤ්‍යතරං. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධෙන් එක උපාදානස්කන්ධයක් හෝ කිහිපයක්. එක් රූපය, දැන් රූපේ නම් සිහි කරන්නේ රූප උපාදානස්කන්ධය. පෙර ජීවිතවල තමන් විඳපු දේවල් නම් සිහි කරන්නේ වේදනා උපාදානස්කන්ධය. පෙර ජීවිතවල තමන් හඳුනගත් යම් දෙයක් නම් සිහි කරන්නේ සංඥා උපාදානස්කන්ධය. පෙර ජීවිතවල තමන් හිතපු දේවල් නම් සිහි කරන්නේ චේතනා පහළ කරපු දේවල් නම් සිහි කරන්නේ සංස්කාර උපාදානස්කන්ධය. ඒ කියන්නේ තමන් කරපු කර්ම, ඒ වගේ දේවල් නම් සිහි කරන්නේ සංස්කාර උපාදානස්කන්ධය. පෙර ජීවිතවල තමන් දැනගත්තු දේවල් නම් සිහි කරන්නේ විඥාන උපාදානස්කන්ධය. එතකොට පෙර ජීවිත ගැන සිහි කරනවා නම් යම්කිසි කෙනෙක් අපිට සිහි කරන්න තියෙන ඕවනේ පෙර ජීවිතවල. එතකොට මේ සිහි කරන්න තියෙන්නේ අනිවාර්යෙන්ම සිහි කරන්නේ පංච උපාදානස්කන්ධය. එහෙමත් නැත්නම් පංච උපාදානස්කන්ධේ උපාදානස්කන්ධ එකක් හෝ දෙකක් හෝ ඒ වගේ පංච උපාදානස්කන්ධයටම අයිති යම් උපාදානස්කන්ධ කිහිපයක් හෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව රූපෝ අහෝසින් අතීත මද්ධානಂತಿ ඉතිවාහි භික්කවේ අනුස්සරමානෝ රූපංචේව අනුස්සරති. බුදුරජාණන් දේශනා කරන ඒවන් රූපෝ අහෝසින් අතීත මද්ධානಂತಿ. අතීතයේ මං මෙබඳු රූපයක් මට තිබුණා කියලා. ඒව රූපෝ අහෝසින් අතීත මද්ධානಂತಿ. අතීතයේ මං මෙබඳු රූපයක් ඇතුව සිටියා කියලා. ඉතිවාහි භික්කවේ අනුස්සරමානෝ යම්කිසි කෙනෙක් සිහි කරනවා නම් රූපඤ්ඤේව අනුස්සරති. යයි සිහි කරන්නේ රූපයයි. ඒවං වේදනෝ අහෝසින් අතීත මද්ධානಂತಿ ඉතිවා භික්කවේ අනුස්සරමානෝ වේදනඤ්ඤේව අනුස්සරති. මේ වගේ විඳීම් වින්දා කියලා සිහි කරනවා නම් සිහි කරන්නේ වේදනාව. වේදනා උපාදානස්කන්ධය. ඒ වගේම අතීතයේ මං මෙබඳු සංඥාවන් ඇතුව හිටියා කියලා සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ සංඥා උපාදානස්කන්ධය. ඒ වගේම අතීතයේ මං මෙබඳු සංස්කාර ඇතුව හිටියා කියලා, මෙබඳු චේතනා පහළ කළා කියලා සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ සංස්කාර උපාදානස්කන්ධය. සංස්කාරය තමයි මේ සිහි කරන්නේ. ඒවං විඤ්ඤාණෝ අහෝසින් අතීත මද්ධානಂತಿ ඉතිවාහි භික්කවේ අනුස්සරමානෝ විඤ්ඤාණමේව අනුස්සරති. මෙබඳු දැනගැනීම, මෙබඳු විඤ්ඤාණයක් නැතුව, මෙබඳු දැනගැනීම නැතුව මම අතීතයේ වාසය කළා කියලා සිහි කරනවා නම්
විඤ්ඤාණමේව අනුස්සරති. ඒ සිහි කරන්නේ විඤ්ඤාණේ විඤ්ඤාණ උපාදානස්කන්ධේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගැන දල පැහැදිලි කිරීමක්. හරි. කිංච භික්ඛවේ රූපං වදේත. මහණෙනි රූපය කියලා කියන්නේ ඇයි? මේකට රූපයට රූපය කියලා කියන්නේ ඇයි? රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි මේ රූපයට රූපය කියලා කියන්නේ රුප්පණය වෙන නිසා. රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රුප්පණය වෙන නිසා. රුප්පණය වෙනවා කියලා කියන්නේ කැඩී බිඳී විසිරී යනවා. මොකද්ද? රූපය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූපය ගැන කිංච භික්ඛවේ රූපං වදේත. මහණෙනි මේ රූපයට රූපය කියලා කියන්නේ ඇයි? රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මේ රූපයට රූපය කියලා කියන්නේ රුප්පණය වෙන නිසා. රුප්පණය කියලා කියන්නේ කැඩී බිඳී විසිරී යනවා. කේන රුප්පති. මොකෙන්ද රුප්පණය වෙන්නේ? සීතේන පිරුප්පති. සීතලෙන් රුප්පණය වෙනවා. සීතලෙන් කැඩී බිඳී විසිරී යනවා. උන්නේන පිරුප්පති. උෂ්ණයෙන් රුප්පණය වෙනවා. ඒ වගේම ජිගච්ඡාය පිරුප්පති. බඩගින්නෙන් නිසා කැඩී බිඳී විසිරී යනවා. පිපාසාය පිරුප්පති. පිපාසය නිසා කැඩී බිඳී විසිරී යනවා. ඒ වගේම දංශ මකස වාතාතප දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සේන පිරුප්පති. මැසි මදුරුවන්ගේ අවුසුලංවල ඒ බලපෑම නිසා සර්පයන්ගේ ආදී ඒ ස්පර්ශයන් නිසා පහස නිසා දෂ්ට කිරීම නිසා ඒ ස්පර්ශයන් නිසා කැඩී බිඳී විසිරී යනවා. ඒ වගේ මහණෙනි රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි මේ විදිහට රුප්පණය වෙන නිසායි රූපය කියලා කියන්නේ. ඒතර රුප්පණය වෙන්නේ මේ කරුණ නිසා විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේ රූපය කැඩී බිඳී විසිරී වෙනස් වීම වලට ලක් වෙන්න බලපාන කරුණු කීපයක් මේ තියෙන්නේ. හැබැයි මේ විතරක් නෙමෙයි. හරි. දැන් මේ රූපය වෙනස් වෙන්න රූපය කැඩිලා බිඳලා යන තව කොයිතරම් දේවල් බලපානවද? සමහර අවස්ථාවලදී අපිට පේනවා සමහර උදවිය සමහර අවස්ථාවලදී මේ නොයෙක් ඔය ඇක්සිඩන්ට් වෙනවා. හදිසි අනතුරු වෙනවා. ඒ හදිසි අනතුරු වෙනකොට මේක කැඩි බිඳලා විසිරීලා යනවා. හරි. සමහර උදවිය සියදිවි නසා ගන්නවා. සමහරට ගිනි තියා ගන්නවා. හරි. සියදිවි නසා ගන්න ගිනි තියා ගන්නවා. ඒක ගිනි තියා ගන්නකොට මේ රූපේ තමයි කැඩිලා බිඳලා විසිරලා යන්නේ. සමහර කට්ටියට නොඑක් උස ස්ථාන පහළට වැටෙනවා. එහෙම නැත්නම් පනිනවා. එතකොට කෑලි කෑලි වලට යනවා. ඒතර මේ නොඑක් ආකාරවනේ කීක විදිහට සමහර කට්ටිය කියන්නේ වාහන ඇක්සිඩන්ට් වෙනකොට සමහර කට්ටිය ගහලා ගන්න තියෙන්නේ කෑලි ටිකක්. මේ රූපේ තමයි විසිරලා කැඩිලා බිඳලා විසිරලා යන්නේ. ඒතර මේ විදිහට නොඑක් හේතු තියෙනවා මේ රූපය විපර්යාසයට ලක් වෙන්න. කැඩිලා බිඳලා විසිරලා යන්න. වෙනස් බවට පත් වෙන්න. එතකොට මෙතන මේ දක්වලා තියෙන අවස්ථා කීපයක්. එතකොට මේ වගේ කියලා බුදුරජාණන් දේශනා කරන්නේ මහණනි මෙන්න ඒ වගේ සිද්ධ වෙනවා කියලා. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා කිංච භික්ඛවේ වේදනං වදේත. මහණෙනි වේදනාව කියලා කියන්නේ මක් නිසාද? වේදියතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්. වේදියතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. කිංච වේදියති. මොකද්ද විඳින්නේ? සුඛම්පි වේදියති. සැපේ විඳිනවා. දුක්ඛම්පි වේදියති. දුක විඳිනවා. අදුක්ඛම සුඛම්පි වේදියති. දුක් සැප රහිත බව විඳිනවා. ඒ කියන්නේ උපේක්ෂාව.
ඒකට කියනවා උපේක්ෂාව වේදනාවටම තමයි කියන්නේ අදුක්කම සුඛම්පි වේදේති කියලා. දුක් සැප රහිත බව විඳිනවා. ඒ විදිහට මහණෙනි වේදියතිකෝ භික්කවේ තස්මා වේදනාතු උච්චති. මහණනි මේ විදිහට විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. විඳිනවා කියන අර්ථය. ඊට පස්සේ දැන් වේදනාවෙත් තියෙනවනේ තව මූලික වශයෙන් මේ විදිහට සැප දුක උපේක්ෂා කියලා විඳීම බෙදුවට වේදනාවේ තව තියෙනවා ප්‍රභේද ගණනාවක්. සැප වේදනාව තව කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ දුක් වේදනාව කොටස් කිහිපයකට බෙදෙනවා. උපේක්ෂා වේදනාව කොටස් කිහිපයකට බෙදෙනවා. හරි. ඒතර මේ විදිහට වේදනාව මේ කොයි විදිහට බෙදුවත් මේ වේදනා උපාදානස්කන්ධයට අයිතියි. හරි. සැප වේදනාවේ දැන් කොටස් කීපයකට බෙදෙනවනේ සැප වේදනාව. ඒතර සැප වේදනාවේ කොයි විදිහට කතා කළත් මේ වේදනා උපාදානස්කන්ධයට තමයි අයිති. දැන් සැප විඳිනවන්නේ ඇසින් දකින රූපය ඔස්සේ සැප විඳිනවා. ඊට පස්සේ ඇසින් කනින් අහන ශබ්දය ඔස්සේ සැප විඳිනවා. නාසයෙන් දැන ගඳ සුවඳ ඔස්සේ සැප විඳිනවා. මේ විදිහට ආයතන 6 ඔස්සේම සැප විඳිනවනේ. ඊට පස්සේ දුක් විඳිමුත් ඒ විදිහට විඳිනවනේ. උපේක්ෂා විඳිමුත් ඒ විදිහට විඳිනවනේ. ඊට පස්සේ සමහර විට සැප විඳිනවා. ඒ සැප විඳීම විඳිනකොට කෙලෙස් ඇවිස්සෙනවා. හරි? කෙලෙස් සහිතව. කෙලෙස් ඇවිස්සෙන විදිහට සැප විඳිනවා. සමහර සැප විඳිනකොට ඒක කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. එහෙම සැප විඳින්න තියෙනවා. සමහර දුක් විඳිනකොට කෙලෙස් ඇවිස්සෙනවා. සමහර දුක් විඳිනකොට කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. ඒ විදිහට තියෙනවා. සමහර උපේක්ෂා විඳිනකොට කෙලෙස් ඇවිස්සෙනවා. සමහර උපේක්ෂා විඳිනකොට කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. ඒ විදිහට මේ කොයි විදිහට මේ තියෙන විඳීම් වල ප්‍රභේද මේ කොයි විදිහට විඳීම ගත්තත් ඒ විඳීම කියන අර්ථයෙන් තමයි වේදනා කියලා කියන්නේ. වේදනා උපාදානස්කන්ධයට අයිති වෙන මේ විඳීම කියන එක. හරි. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කිංච බික්කවේ සංඥං වදේත. මහණෙනි සංඥාව කියලා කියන්නේ මොකක් නිසාද? සංඥා නාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති වුච්චති. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥා නාති කියලා කියන්නේ හඳුනා ගන්නවා. ඒතර හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි කියනවා සංඥාව කියලා කියන්නේ. කිංච සංජානාති මොකක්ද හඳුනාගන්නේ? නීලම්පි සංජානාති නිල් පාට කියලා හඳුනා ගන්නවා. ඊන් පස්සේ පීතකම්පි සංජානාති කහ පාට කියලා හඳුනා ගන්නවා. ඊන් පස්සේ ලෝහිතකම්පි සංජානාති රතු පාට කියලා හඳුනා ගන්නවා. ඊන් පස්සේ ඕදාතම්පි සංජානාති සුදු පාට කියලා හඳුනා ගන්නවා. ඒ විදිහට මහණෙනි සංඥානාතිතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. මහණිය විදිහට හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි කියනවා සංඥාව කියලා කියන්නේ. ඒතර හඳුනාගන්නේ මේ පාට විතරක් නෙවෙයිනේ. නේ? ඒතර හඳුනාගන්න දැන් මෙතන මේ එකයි මම කිව්වේ මේ තියෙන්නේ මේ විදිහටයි මෙන්න මේක නිසයි සංඥාව කියලා කියන්නේ. හඳුනා ගන්නවා කියන්නේ අර්ථය පැහැදිලි කරන්නයි බුදුරජාන් වහන්සේ මේ ටික මේ දේශනා කරන්නේ. සංඥාව කියන එකේ අර්ථය පැහැදිලි කරන්න. එමතු මේ පාටට මේ නිල් පාටයි කහ පාටයි රතු පාටයි සුදු පාටයි අඳුන ගන්නවා කියන අර්ථය විතරක් නෙවෙයි. ඒ ටික විතරක් නෙවෙයි සංඥාව කියලා කියන්නේ. ඒ ටික අඳුන ගන්නවා කියන එක විතරක් නෙවෙයි. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවානේ සංඥා විපල්ලාසයක් තියෙනවා කියලා. ඒක සංඥා විපල්ලාසය කියලා කියන්නේ දැන් ඔන්න දුක්ඛ සාමාන්‍ය පුජ්‍යලයා දුක හඳුනා කියන්නේ අනිත්‍ය දේ හඳුනාගන්නේ නිට්ටයයි කියලා. සාමාන්‍ය කෙනා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා. ඒක සංඥා විපල්ලාසය. ඒතර අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා හඳුනා ගැනීමත් සංඥාවමයි. ඊම්පස්සේ දුක් දේ සැප විදියට හඳුනා ගන්නවා සංඥා විපල්ලාසය. ඒතර ඒකත් සංඥාවමයි. හරි? ඊට පස්සේ අනාත්ම වූ දේ ආත්මයි කියලා හඳුනා ගන්නවා. ඒකත් සංඥාවමයි. ඒතර මේ කොයි විදියට ගත්තත් ඒකේ සංඥාව හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි කියන සංඥාව කියලා කියන්නේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිංච බික්කවේ සංඛාරේ වදීත. මහණෙනි සංස්කාරය කියලා කියන්නේ මොකක්ද? ඇයි සංස්කාර කියලා කියන්නේ? සංකතං අபிසංකරොන්ති තිකෝ බික්කවේ තස්මා සංඛාරාති උච්චති.
සංකතං අபிසංකරොන්ති ඉති. සංකතයක් අபிසංස්කරණය කරනවා කියන අර්ථයෙන්. සංකතයක් අபிසංස්කරණය කරනවා කියන අර්ථයෙන් ඒ නිසා තමයි කියනවා මේකට සංස්කාර කියලා කියන්නේ. සංකතං අபிසංකරොන්ති ඉති කෝ භික්ඛවේ තස්මා. ඒක නිසා තමයි මේකට සංස්කාරය කියලා කියන්නේ. කිංච සංකතං අபிසංකරොන්ති. මොකද මේ සංකතයක් අபிසංස්කරණය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හේතුප්‍රත්‍යයන් සංකතය කියලා කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දේනේ. හරි? ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දේ විශේෂයෙන් සකස් කරනවා. මොකද්ද කොහොමද විශේෂයෙන් සකස් කරන්නේ? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. රූපයක් පිනිස සකස් කරන්නේ සංස්කාර විසින්. හරි? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. රූපයක් පිනිස සකස් කරනවා. දැන් මේකේ තියෙනෙත් එහෙම. මොකක්ද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? රූපය පිනිස සංකත කොට අபிසංස්කරණය කෙරේ. රූපය පිනිස රූපයක් පිනිස සකස් කරනවා. ඒක සංස්කාරයෙන් සිදු කරන දෙයක්. හරි? ඒ වගේම තමයි නැවත රූපයක් හදන්නේ සංස්කාර නිසා. හරි? නැවත රූපයක් හදන්නෙත් සංස්කාර නිසා. සංස්කාර කියලා කියන්නේ කර්මයනේ. හරි? සංස්කාරය කියලා කියන්නේ කර්මය. චේතනාව. චේතනාවමනේ කර්මය කියලා කියන්නේ. ඒක සංස්කාර කියන්නේ ඇත්තම චේතනා උපාදානස්කන්ධය. එතකොට දැන් කර්මයේ විසින්නේ රූපය හදන්නේ. රූපය හදන්නේ කර්මයේ විසින්. දැන් බලන්නකෝ. දැන් බුදුරජාණන් දේශනා කරන්නේ චක්කුම් භික්කවේ පුරාණ කම්මං. මහණනි ඇස කියලා කියන්නේ පැරණි කර්මයක්. එතන ඇස කියන්නේ පැරණි කර්මයක් නම් මෙතන මේ අපිට මේ ලැබිලා තියෙන මේ ඇස සකස් වුනේ කර්මයෙන්නේ. හරි? කර්මයෙන් මේක හැදුනේ. ඊන් පස්සේ කන කියන්නේ පැරණි කර්මයක්. එහෙනම් කන හැදුනේ කර්මයෙන්නේ. තුනනේ ගානම් භික්කවේ පුරාණ කම්ම. මහණනි නාසය කියන්නේ පැරණි කර්මයක්. දිව, කය, මනස මේවා පැරණි කර්ම. එතන මේ ඇස කන නාසය දිව කය මේ මොකද්ද මේ? මේ රූපයනේ. නේ? එහෙනම් මේ රූපය හැදුනේ හදන්නේ අනාගතයේ නැවත රූපයක් සකස් කරනවා. ඒ කරන්නේත් සංස්කාර විසින්. හරි? රූපං රූපත්තාය සංකතං අபிසංකරಂತಿ. මේ මොහොතේ රූපය අපිට කියන්නේ රූපයක් බවට පත් කරන්නේ සංස්කාර. අනාගතයේ රූපයක් හදන්නෙත් සංස්කාර. අනාගතයේ රූපයක් හදන්න ඕන කරන පසුබිම හදන්නේ සංස්කාර විසින්. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. ඉන් පස්සේ වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. වේදනාවක් බවට පිනිස අபிසංස්කරණය කරනවා. වේදනාවක් පිනිස සංකතය අபிසංස්කරණය කරනවා සංස්කාර විසින්. සංඥාවක් පිනිස සංකතය අபிසංස්කරණය කරනවා සංස්කාර විසින්. එතකොට සංඥාවක් බවට පත් කරලා දෙන්නේ සංස්කාර. ඒ වගේම අනාගතයේ සංඥාවක් හදන්නෙත් සංස්කාර. හරි? ඉතින් පුදුම කියලා කියන්නේ සංකාරයේ සංකාරත්තාය සංකතං අபிසංකරොන්ති. සංස්කාරයක් බවට පත් කරන්නේත් සංස්කාර විසින්මයි. සංස්කාරයක් බවට විශේෂයෙන් සකස් කරන්නේ අபிසංස්කරණය කරන්නේ සංස්කාර විසින්. හරි? ඊන් පස්සේ විඥානං විඥානත්තාය සංකතං අபிසංකරොන්ති. විඥානයක් පිරිස සකස් කරලා දෙන්නේ විශේෂයෙන් සකස් කරලා දෙන්නේ සංස්කාර විසින්. මේක හොඳටම තේරුම් ගන්න ඕන එකක්. රූපයක් බවට සකස් කරන්නේ සංස්කාර. වේදනාවක් බවට සකස් කරන්නේ විශේෂයෙන් සකස් කරන්නේ සංස්කාර. සංඥාවක් පිණිස විශේෂයෙන් සකස් කරන්නේ සංස්කාර.
විසින්. සංස්කාරයක් පිණිස විශේෂයෙන් සකස් කරන්නේ සංස්කාර විසින්. විඥානයක් පිණිස විශේෂයෙන් සකස් කරන්නේ සංස්කාර විසින්. ඒ වගේම තමයි අනාගතයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සකස් කරලා දෙන්නෙත් සංස්කාර විසින්. එනම් මේ සංස්කාර කියන්නේ ඇත්තටම කියනවා නම් සංස්කරණය. يعني සංස්කරණය කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු රූපයක් කියලා කියන මේ අපි මේ රූපේ නෙමෙයි අපි ඇසට පේන රූපයක් කියලා ගන්නකෝ. ඇසට පේන රූපයක්. ඒතර මේ ඇසට පේන රූපේ දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් බිත්තියක හෝ පලකයක හෝ අඳිනවා ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක්. හරි? ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් අඳිනවා. ඒතර එතන තියෙන්නේ මොකක්ද? එතන තියෙන්නේ බිත්තියේ තීන්ත ටිකක් ගාලා තියෙන්නේ. හරි? බිත්තියේ තීන්ත ටිකක් ගාලා තියෙන්නේ. හරි? එතන ඇත්තටම තියෙන්නේ බිත්තියකුයි බිත්තිය ගාපු තීන්ත ටිකයිනේ. එතන ස්ත්‍රියකුත් නැහැ පුරුෂයෙකුත් නැහැ. හැබැයි ඒ රූපේ දැකලා අපිට රාග ద్వේෂ මෝහ මේ හදාගන්න බැරිද? පුළුවන්. ඒ රූපේ දැකලා රාගය උපදව ගන්න පුළුවන් කෙනෙකුට. ඒ රූපේ දැකලා ද්වේෂය උපදව ගන්න පුළුවන් කෙනෙකුට. ඒ රූපේ දැකලා මෝහයටපත් වෙන්න පුළුවන්, මුලාවටපත් වෙන්න පුළුවන් කෙනෙක්. එතකොට එතන තිබුණේ බිත්තියකුයි පාට ටිකකුයි. සායන්ටියකුයි. එක පාටවල සායම් ටියකුයි තිබුණේ. එතකොට බිත්තිය තිබුණේ මොකද්ද? බිත්තියේ තිබුණේ ගඩොල්, වැලි, සිමෙන්ති නේ? මෙහෙම ටිකන්නේ බිත්තියේ තියෙන්නේ. එතකොට එතන තියෙන ගඩොල්, වැලි, සිමෙන්ති හරි? ඒවයි ඊට පස්සේ රතු පාට, කළු පාට, නිල් පාට, දුඹුරු පාට ආදී සායන්ටියකුයි. එතකොට ඒ හරිනම් ඒ බිත්ති ගඩොල් ටික අපිට රාගය උපදිලා තියෙන්නේ මොකක් දැකලාද? ගඩොල් දැකලා. එහෙම නැත්නම් හුණු ටිකක් දැකලා, වැලි ටිකක් දැකලා, සිමෙන්ති ටිකක් දැකලා. හරි? රතු පාටක් දැකලා. ඊට පස්සේ සුදු පාටක් දැකලා, නිල් පාටක් දැකලා, කළු පාටක්, දුඹුරු පාටක් දැකලා රාගය උපදිලා තියෙන්නේ. හැබැයි ඇත්තටම අපිට ගඩොල් ටිකක් දැකලා රාගය උපදිනවද? නෑනේ. ඊට පස්සේ වැලි ටිකක් දැක්කට රාගය උපදිනවද? නෑනේ. ඊට පස්සේ රාගය උපදිනවද සිමෙන්ති ටිකක් දැක්කට? රාගය උපදින්නේ නෑනේ. ඒ වගේම තමයි රතු පාට කියන එක දැක්කට රාගය උපදිනවද? රතු පාට කියන එක දැක්කට රාගය උපදින්නේ නෑනේ. එහෙනම් රතු පාට දකින හැමතැනම රාගය උපදින්න එපේ. එහෙම නෑනේ. නිල් පාට දැක්කට රාගය උපදිනවද? එහෙනම් නිල් පාට දකින හැම දෙයකම රාගය උපදින්න එපේ. නෑනේ. එහෙනම් ඒ ටිකෙන් ස්ත්‍රී රූපයක්, පුරුෂ රූපයක් ඒක සකස් කළේ මෙහි අපි විසින්. ඒක හදලා දෙන්නේ, ඒක සංස්කරණය කරලා දෙන්නේ සංස්කාර. හරි? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. රූපය රූපයක් බවට පත් කරලා දෙනවා සංස්කාර. හරි? වේදනාව වේදනාවක් බවට පත් කරලා දෙනවා සංස්කාර. හරි? වේදනාව වේදනාවක් බවට පත් කරනවා සංස්කාර. දැන් සමහර වේදනා තියෙනවා. දැන් ඒ එකම වේදනාවේදී එකම විඳීමෙන් කෙනෙකුට ඒක සැපක් විදිහට දැනෙනවා. කෙනෙකුට දුකක් විදිහට දැනෙනවා. හරි? තව කෙනෙකුට ඒක සැපකුත් නැහැ දුකකුත් නැහැ. එකම විඳීම. ඒතර එකම ඒ ස්පර්ශය හෝ එකම රූපය හෝ කෙනෙකුට සැපයි, කෙනෙකුට දුකයි, කෙනෙකුට දුක් සැප රහිතයි. ඒතර මේක මේ සැප වේදනාවක් දැන් එකම රූපය දැකලා හරි එකම රූපය දැකලා මට සැප වේදනාවක් හදලා දෙන්නේ. තව කෙනෙකුට දුක් වේදනාවක් හදලා දෙන්නේ. තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් හදලා දෙන්නේ. ඒක ඒ විඳීමක් බවට වේදනාවක් බවට
සකස් කරලා දෙන්නේ සංස්කාර. ඒ සංස්කාර වලින් ඒ කරලා දෙන්නේ. සංස්කරණය කරනවා. විශේෂයෙන් සකස් කරලා දෙනවා. ඒ සංස්කාර වලින් කරන්නේ. එකම දේ තව එක්කෙනෙක් එක විදිහට හඳුනා ගන්නවා. ඒ දේම තව කෙනෙක් තව විදිහට හඳුනා ගන්නවා. හරි? දැන් එකම දේ කොහොමද එක්කෙනෙක් එක විදිහට හඳුනගන්නේ තව කෙනෙක් තව විදිහට හඳුනගන්නේ. ඒතර ඒ එක එක්කනාගේ එක එක්කනාට ඒ සංඥාව හදලා දෙන්නේ සංස්කාර විසින්. ඒක රූපේට අදාළ එහෙම නැත්නම් මේ ශබ්දයට අදාළ එකක් නෙවෙයි. රූපේ ඒ කියන්නේ ඇසින් දකින රූපයට අදාළ නෑ ඒක. ඇසින් මේ කනට අහන ශබ්දයට අදාළ නෑ. එහෙනම් ඇසින් දකින රූපයට අයිති නම් ඒක ඒ සංඥාව රූපයට අයිති නම් ඒ සංඥාව එහෙනම් ඒ රූපේ දකින හැම කෙනාටම ඒ සංඥාව උපදින්න ඕනි. හරි. කනට ඇහෙන ශබ්දයට අයිති නම් ඒ සංඥාව ඒ ශබ්දය ඇහෙන හැම කෙනාටම එක විදිහට හඳුන ගන්න ඕනි ඒක. නමුත් නෑ. එහෙම හඳුන ගන්න නෑ. ඒතර ඒක ඒ සංඥාව අපිට හදලා දෙන්නේ විශේෂයෙන් සකස් කරලා දෙන්නේ සංස්කාර විසින්. සංස්කරණය කරලා දෙනවා. ඒ වගේම තමයි සංස්කාරත්. කියන්නේ සංස්කාරයේ ස්වභාවයත් ඒකයි. චේතනාව දැන් කෙනෙකුට එකම දේ කෙරෙහි කෙනෙකුට කියන්නේ එක්කෙනෙකුට එක ආකාරයක චේතනා හට ගන්නවා. තව කෙනෙකුට තවත් ආකාරයක චේතනා හට ගන්නවා. තව කෙනෙකුට තවත් ආකාරයක චේතනා හට ගන්නවා. එකම දේ කෙරෙහි. එකම රූපය කෙරෙහි, එකම ශබ්දය කෙරෙහි, එකම ගන්ධය කෙරෙහි. හරි? එක එතකොට ඒ චේතනාව හදලා දුන්නේ කොහොමද? දැන් නැත්තම් ඒ චේතනාව ඒ රූපයට අයිති නම් ඇසින් දකින රූපයට අයිති නම් ඒ චේතනාව හරි? ඒ රූපයට අයිති නම් ඒ රූපේ දකින හැම කෙනාටම එකම චේතනාවක් හට ගන්න ඕනි. නෑ. රූපයට අයිති නෑ ඒක. හරි. කනින් අහන ශබ්දයට අයිති නම් ඒ චේතනාව ඒ ශබ්දය ඇහෙන හැම කෙනෙකුටම ඒ චේතනාව සමානව හට ගන්න ඕනේ නෑ. එහෙනම් ඒ චේතනාව තම තමන්ට එක එක්කනාට විශේෂයෙන් හදලා දෙන්නේ සකස් කරලා දෙන්නේ සංස්කාර විසින්. ඒක සංස්කාරී කෘත්‍යයක්. හරි? සංස්කාරී කෘත්‍යයක් ඒක. ඒ වගේම තමයි විඥානයත්. එකම දේ එකම රූපය එක්කෙනෙක් එක විදිහට දැනගන්නවා. තව කෙනෙක් තව විදිහකට දැනගන්නවා. ඒක එහෙනම් ඒ දැන ගැනීම කියන එක ඒ විඥානය කියන එක රූපයට අයිති නෑ. හරි? රූපයට අයිති නෑ ඒක. ඊන් පස්සේ එකම ශබ්දය එක්කෙනෙක් එක විදිහට දැනගන්නවා. තව කෙනෙක් තව විදිහට දැනගන්නවා. එහෙනම් ඒ විඥානය ඒ දැන ගැනීම කියන එක ඒ ශබ්දයට අයිති නෑ. හරි? ශබ්දය ගැන තමයි ඒ ශබ්දය තමයි කියන්නේ දැනගන්නේ. හැබැයි ඒක ශබ්දයට අයිති නෑ. ශබ්දයට අයිති නම් ඒක ඒ ශබ්දයේ ඇහෙන හැම කෙනෙක්ම දැනගන්න ඕන එකම විදිහට නෑ. එන එක හදන්නේ එක එක්කෙනාට හදලා දෙන්නේ. ඒක ඒ ශබ්දයේ ඒ විඥානයේ සකස් කරලා දෙන්නේ එක එක්කෙනාට විශේෂයෙන් සකස් කරන්නේ සංස්කාර විසින්. ඔන්න සංස්කාරවල කෘත්‍යය. හරි. ඒ වගේම තමයි අනාගතයේට රූප වේදනා සංඥා සංකාර විඥාන සකස් කරනවා සංස්කාර විසින්. කර්මය විසින්. ඔය සංස්කාර ඒක තමයි සංකාරයේ සංකාරත්තාය සංගතං අபிසංකරොන්ති. ඒ වගේම තමයි විඥානං විඥානත්තාය සංගතං අபிසංකරොන්ති. ඒතර ඔන්නේ සංස්කාරවල කෘත්‍ය ඔන්න ඕකයි. ඒක නිසා සංකතං අபிසංකරොන්ති තිකෝ බික්කවේ තස්මා සංකාරාති උච්චති. මේ විදිහට සංකතය විශේෂයෙන් සකස් කරලා දෙනවා. විශේෂයෙන් සකස් කරලා දෙනවා කියන අර්ථයෙන් තමයි සංස්කාරය කියලා කියන්නේ. කිංච බික්කවේ විඥානං වදේත. මහණනි විඥානය කියන්නේ ඇයි? විජානාතිතිකෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. විජානාති කියලා කියන්නේ විජානනය කියලා කියන්නේ දැනගන්නවා කියන එක. විජානනය කියලා කියන්නේ. එහෙනම් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි කියනවා විඥානය කියලා කියන්නේ. කිංච විජානාති මොකද්ද දැනගන්නේ? අම්බිලම්පි විජානාති ඇඹුල් රස දැනගන්නවා.
ඇඹුල් රස කියලා. තිත්තකම්ප විජානාති තිත්ත රස දැනගන්නවා තිත්ත රස කියලා. ඒ වගේම කටුකම්ප විජානාති කටුක රස දැනගන්නවා කටුක රස කියලා. මధుරකම්ප විජානාති මිහිරි රස දැනගන්නවා මිහිරි රස කියලා. කාරිකම්ප විජානාති කර රස දැනගන්නවා කර රස කියලා. අකාරිකම්ප විජානාති කර නොවන රස දැනගන්නවා කර නොවන රස කියලා. ඒ වගේම ලෝනිකම්ප විජානාති ලුණු රස දැනගන්නවා ලුණු රස කියලා. අලෝනිකම්ප විජානාති ලුණු නොවන රස දැනගන්නවා ලුණු නොවන රස කියලා. මේ විදිහට විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඤාණන්ති උච්චති. මහණනි මේ ආකාරයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි කියනවා විඥානය කියලා. කියන විතර විඥානීය කෘත්‍ය මේ රස දැන ගැනීමද? විඥානීය කෘත්‍ය රස දැන ගැනීම විතරක් නෙමෙයි. හරි. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මෙන්න මේ වගේ කියලා. ඒ කියන්නේ මේ ලුණු රස දැනගන්නවා වගේ. එහෙම නැත්නම් කර රස දැනගන්නවා වගේ. හරි. ඇඹුල් රස දැනගන්නවා වගේ. තිත්ත රස දැනගන්නවා වගේ දැනගන්නවා කියන අර්ථය තමයි කියනවා විඥානී තියෙන්නේ. ඔන්න විඥානී අර්ථය උකයි. ඔකට තමයි දැනගන්නවා කියන නිසා තමයි ඒකට විඥානය කියලා කියන්නේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා తත්‍ර භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ ඉති පටිසංචික්ඛති. මහන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා. පටිසංචික්ඛති. මේ විදිහට කල්පනා කරනවා. කවුද? සුතවත් ආර්ය ශ්‍රාවකයා. කියන්නේ ධර්මයේ අහලා තියෙන සුතවත් කියලා කියන්නේ ධර්මයේ අහලා තියෙන ආර්ය ශ්‍රාවකයා. මේ විදිහට කල්පනා කරනවා. අපි දැන් දන්නවනේ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණ මොකක්ද කියලා. මොකද්ද සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණ? මොකද්ද? අරියාණං දස්සාවි. ආර්යයන් වහන්සේලා දන්නවා. අරිය ධම්මස්ස කෝවිදු. ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතු. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂානං දස්සාවි. සත්පුරුෂයන් වහන්සේලාව දකිනවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදු. සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතු. සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙනවා. මේ තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයා. මෙන්න මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනවා කියනවා. අහංකෝ ඒතරහි රූපේන කජ්ජාමි. ඒතරහි කියලා කියන්නේ වර්තමානයේ. මේ වර්තමානයේ. අහංකෝ ඒතරයි. මේ වර්තමානයේ රූපේ අහංකෝ ඒතරි රූපේන කජ්ජාමි. රූපය විසින් මාව කාලා දානවා. වර්තමාන රූපය විසින් මාව කාලා දානවා. අතීතම් පහන් අද්දානං ඒවමේව රූපේන කජ්ජින් සීයතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි. අතීතේ රූපය විසින් මාව කාලා දැම්මා. අතීතයේ රූපය විසින් මාව කාලා දැම්මා. කොයි වගේද? වර්තමාන මේ රූපය විසින් මාව කාලා දාන විදිහටම. කවුද මෙන් කල්පනා කරන්නේ? සුතවත් ආර්ය ශ්‍රාවකයා. මේ වර්තමාන රූපය විසින් මාව කාලා දානවා. කවුද කාලා දාන්නේ? මාව. හරි? රූපය විසින් මාව කාලා දානවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්නේ රූපය විසින් මාව කාලා දානවා වර්තමානයේ. අතීත රූපය විසිනුත් මාව කාලා දැම්මා. මේ වර්තමාන රූපය විසින් මාව කාලා දාන විදිහටම. හරි? ඉන්පස්සේ අහංකෝ පන අනාගතං රූපං අභිනන්දෙය්‍යං. අනාගත රූපේ මම සතුටින් පිළිගත්තොත්. අනාගත රූපේ මම සතුටින් පිළිගත්තොත් අනාගතම් පහන් අද්දානං ඒවමේව රූපේන කජ්ජෙය්‍යං. අනාගත රූපයේ විසිනුත් මාව කාලා දමාවි. අනාගත රූපයේ මම සතුටින් පිළිගත්තොත් අනාගත රූපයේ විසිනුත් මාව කාලා දමාවි. සේයතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමීති. මේ වර්තමාන රූපයේ විසින් මාව කාලා දාන විදිහටම. හරි? අනාගත රූපය මං සතුටින් අභිනන්දනා කළොත් එහෙම ඒ රූපය විසිනුත් මාව කාලා දමාවි. මේ වර්තමාන රූපය මාව කාලා දාන විදිහටම. හරි? සෝ ඉති පටිසංඛාය අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති. ඔය විදිහට කල්පනා කරනකොට එයා අතීත රූපය ගැන අනපේකෝ හෝති අපේක්ෂා රහිත වෙනවා.
අනපේකෝ හෝති. අනාගතං රූපං නාබිනන්දති. අනාගත රූපය අභිනන්දනා කරන්නේ නැහැ. නාබිනන්දති. පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. වර්තමාන රූපය ගැන නිබ්බිදාය කලකිරීම පිණිස විරාගාය නොයල්ම පිණිස නිරෝධාය ඇල්ම නිරුද්ධ කිරීම පිණිස පටිපන්නෝ හෝති ඒ මාර්ගයට එනවා. දැන් මොකද්ද මේ කිව්වේ? වර්තමාන රූපී විසින් මාව කාලා දානවා. කවුද කාලා දාන්නේ? මාව කාලා දාන්නේ. ඒතර එතන තියෙනවා රූපය මම කියලා එයා අරන් තියෙනවා තාම. හරි? එතකොට මේ රූපය ඉස්සලා කිව්වනේ රූපය කැඩීමේදී විසිරී යනවා කියලා. ඒතර කැඩීමේදී විසිරී යනවා රූපේ ලක්ෂණයක. හරි? රූපේ ලක්ෂණයක. ඒක වළක්වන්න පුළුවන්ද? ඒක වළක්වන්න බෑ. රූපයේ කැඩී බිඳී විසිරී යනවා. ඒක විපරිණාමයටපත් වෙනවා කියන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක වළක්වන්න බෑ. ඒක තමයි රූපේ ලක්ෂණයක. හැබැයි මෙයාට මේ වර්තමාන රූපයේ විසින් මාව කාලා දානවා කියලා හිතෙන්නේ ඇයි? රූපය මම කියලා හිතන් ඉන්න නිසා. රූපය වෙනස් වෙනකොට එයාට හිතෙනවා මාව මේ කාලා දාන්නේ කියලා මේ රූපය විසින්. ඇයි රූපය මම? එයා හිතන් ඉන්නවා රූපය මම කියලා. තාම. හැබැයි මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවත් ආර්ය ශ්‍රාවකයා දැන් ඔන්න රූපය මම කියලා හිතන් ඉන්න නිසා හැබැයි මෙයාට අවබෝධයක් තියෙනවා රූපය මම කියලා හිතන් ඉන්න නිසා තමයි මේ විදියට මේ රූපය විසින් මාව කාලා දාන්නේ කියලා. ඒතර ඔබ මේ හිතන්න දෙයක් මේ තියෙන්නේ. හරි? රූපය මම කියලා හිතන් ඉන්න නිසා තමයි මේ වර්තමාන රූපය විසින් මාව කාලා දාන්නේ කියලා එයාට තියෙනවා අවබෝධයක් හැබැයි එතන. දැක්මක් තියෙනවා. එයා දන්නවා ඒක. ඒක නිසා තමයි මෙයාට හිතෙන්නේ අතීත රූපයේ විසිනුත් මාව කාලා දැම්මා. ඇයි අතීත රූපයත් මම කියලා එයා හිතන් හිටියනේ. ඒ රූපයේ විසිනුත් මාව කාලා දැම්මා. මේ වර්තමාන රූපයේ විසින් මාව කාලා දාන විදිහටම. ඇයි ඒ රූපේ මම කියලා හිතන් හිටියා එයා. මම කියලා ගත්තා එයා. අනාගත රූපේ මම පැතුවොත් එහෙම මෙයා දන්නවා අනාගත රූපේ මං සතුටින් පිළිගත්තොත් එහෙම ඒ රූපේ විසුණුත් මාව කාලා දමාවි. ඇයි මෙයා තවම මේ රූපය මම නොවේ කියලා ඒක අතහැරලා නැහැ. ආත්ම දෘෂ්ටිය අතහැරලා නැහැ මෙයා තවම අතහැරලා නැහැ මෙයාට. ඒක නිසා මෙයා දන්නවා අනාගත රූපේ මම අභිනන්දනා කළොත් එහෙම ඒ රූපේ විසිනුත් මාව කාලා දමාවි. වර්තමාන රූපේ විසින් මාව කාලා දාන විදිහටම. ඒක නිසා මෙයාට වැටහීමක් තියෙනවා මේ රූපය මම කියලා නොසිතිය යුතුයි කියලා. හරි? මේ රූපය මම කියලා නොගත යුතුයි කියලා මෙයාට වැටහීම. හැබැයි තාම ගන්නවා. රූපය මම කියලා තමයි තාම හිතන් ඉන්නේ මෙයා. ඒකයි මෙයාට අර රූපේ වෙනස් වෙනකොට රූපේ කැඩිමිදලා විසිරලා යනකොට මම කාලා දානවා කියලා රූපය විසින් මාව මේ කාලා දානවා කියලා එයාට හැඟීමක් එන්නේ. හරි? නමුත් මෙයා දන්නවා මේක වැරදි කියලා. මෙහෙම හිතන නිසා තමයි මෙහෙම දැනෙන්නේ කියලා මේ විදිහට මට හැඟීමක් එන්නේ කියලා මෙයා දන්නවා. අතීතෙත් මෙහෙම වුණේ කියලා මෙයා දන්නවා. අනාගතෙත් මෙහෙමයි වෙන්නේ කියලා මෙයා දන්නවා. අනාගත රූපේ පැතුවොත් එහෙම සතුටින් පිළිගත්තොත් එහෙම මෙහෙම වෙන්නේ කියලා දන්නවා. හැබැයි තාම රූපය කෙරෙහි තියෙන ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙලා නැහැ. ඉතින් යා මොකද කරන්නේ? ඒක නිසා යා කරන්නේ සෝ ඉති පටිසංකාය සෝ ඉති පටිසංකාය අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති. එයා අතීත රූපය පිළිබඳ අනපේකෝ හෝති. අපේක්ෂා රහිත බවට පත් වෙනවා. ඇයි? එයාට ඕනි ඒ විදිහට කියන්නේ අපි අතීත රූපය අපේක්ෂා සහිත උන නිසා තමයි අතීත රූපය විසින් කාලා දැම්මා කියලා එයාට එන්නේ. එයාගේ හිතේ ලොකු දුම්නසක් එහෙම නැත්නම් කැළඹීමක් හටගන්නේ. හරි? අනාගතං රූපං නාබිනන්දති. අනාගත රූපය නොපතා ඉන්න එයා කල්පනා කරනවා. අනාගත රූපය නොපතා ඉන්න කල්පනා කරනවා.
ඒක එහෙම කරන්න මොකද කළ යුත්තේ? පච්චුප්පන්නස්ස රූපස්ස මේ වර්තමාන රූපය පච්චුප්පන්නස්ස රූපස්ස මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු මේ වර්තමාන කියන මම ඉස්සෙල්ලා කිව්වේ පච්චුප්පන්න කියලා කියන ප්‍රත්‍යයෙන් හටගත්තු මේ වර්තමාන මේ රූපය මේ වර්තමාන රූපය කෙරෙහි නිබ්බිදාය කලකිරෙන්න නිබ්බිදාය විරාගාය නොයැලෙන්න නිරෝධාය ඇල්ම නිරුද්ධ වෙන්න පටිපන්නෝ හෝති. ඒකට යා ඒ ප්‍රතිපදාවට එනවා. ඒ ප්‍රතිපදාවට යා එනවා. මොකද යාට ඕනි මේකෙන් ගැලවෙන්න. තාම ගැලවිලා නැහැ. යා ඒ ප්‍රතිපදාවට එනවා. ගැලවෙන්න. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා වේදනාවටත් මෙහෙමයි. වේදනාවටත් මෙහෙම කල්පනා කරනවා. අහංකෝ ඒතරයි වේදනාය කජ්ජාමි. මේ වේදනාව විසින් මාව කාලා දානවා. හරි. අතීතම් පහන් අද්දානං ඒවමේව වේදනාය කජ්ජින් සේයතාපි ඒතරහි පච්චුප්පන්නාය වේදනාය කජ්ජාමි. අතීත වේදනාව විසිනුත් මාව කාලා දැම්මා. මේ වර්තමාන වේදනාව විසින් මාව කාලා දාන විදිහටම. හරි. අහං චේවකෝ පන අනාගතං වේදනං අභිනන්දෙය්‍යං අනාගතම් පහන් අද්දානං ඒවමේව වේදනාය කජ්ජෙය්‍යං සේයතාපි ඒතරහි පච්චුප්පන්නස්ස වේදනාය කජ්ජාමීති. අනාගත වේදනාව මං සතුටින් අනාගත වේදනාව සතුටින් පිළිගත්තොත් එහෙම ඒ අනාගත වේදනාව විසිනුත් මාව කාලා දමාවි කියලා මෙයාට මෙහෙම දැක්මක් තියෙනවා මෙයාට. මෙතන මෙයා දන්නවා මේ දැන් මෙහෙම හිතෙන්නේ මෙයාට ඒ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ මේ වර්තමාන වේදනාව විසින් මාව කාලා දාන කියලා මෙයා දන්නවා මේ මම කියලා ගත්තු නිසා මේ වේදනාව වෙනස් වෙනකොට මට ඒක දැනෙනවා කියලා. මම කාලා දානවා කියලා. වේදනාව නිත්‍ය නැහැ වේදනාව අනිත්‍යයි. හරි? ඒ අනිත්‍ය වූ වේදනාව වේදනාවේ අනිත්‍ය ස්වභාවය නිසා ඒ අනිත්‍ය වෙනකොට මම මේ කාලා දානවා කියලා එයාට වැටහීමක් තියෙනවා. හරි? ඒතර එහෙම වෙන්නේ වේදනාව මම කියලා ගත්තු නිසා කියලාත් එයාට වැටහීමක් තියෙනවා. අන්න දැන් අනාගතෙත් මේ විදිහට වෙයි කියලා එයාට වැටහීමක් තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ යා වේදනාව කෙරෙහි නිබ්බිදාය. හරි? වේදනාව කෙරෙහි නිබ්බිදාය කලකිරීම පිණිස විරාගාය නොයල්ම පිණිස නිරෝධාය අල්ම නිරුද්ධ කිරීම පිණිස පටිපන්නෝ හෝති. ඒකට ප්‍රතිපදාවට එනවා. හැබැයි තාම ඇල්ම නිරුද්ධ කරලා නැහැ. තාම මෙයාට මේ ප්‍රතිපදාවට එනවා. හැබැයි ප්‍රතිපදාව කියන්නේ තාම කිව්වේ නැහැ. එයාට එනවා දැන් එයා ප්‍රතිපදාවට. ඒ ඇල්ම මේ නිරුද්ධ කරන්න. අවබෝධයෙන් කලකිරෙන්න. හරි? විරාගය ඇති වෙන්න, නොයල්ම ඇති වෙන්න එයා ප්‍රතිපදාවට එනවා. ඒ වගේම සංඥාව කෙරෙහිත්, සංස්කාරය කෙරෙහිත්, විඥානය කෙරෙහිත් ඒ විදිහට මෙයා කල්පනා කරනවා. හරි? ඒ වර්තමාන විඥානය විසින් මාව කාලා දානවා. අතීත විඥානය විසින් මාව කාලා දැම්ම මේ වර්තමාන විඥානය විසින් කාලා දාන විදිහටම අනාගත විඥානය මම සතුටින් පිළිගත්තොත් එimhe අනාගත විඥානය විසින් මාව කාලා දමාවි කියලා එයා හිතනවා. හරි? එයා දන්නවා මේ ඒතර මාවනේ කාලා දාන්නේ. ඒතර විඥානය වෙනස් වෙනකොට එයාට තේරෙන්නේ මාව කාලා දානවා කියලා. ඇයි? එයා විඥානේ මං කියලා අරන් ඉන්නවා. ආත්ම දෘෂ්ටිය තියෙනවා විඥානයේ කෙරෙහි. හරි? ආත්ම දෘෂ්ටි තියෙනවා විඥානයේ කෙරෙහි. මම කියලා හිතන් ඉන්නවා විඥානේ. හරි? ඒක නිසා යාට හිතෙන්නේ. ඒක නිසා යාට ඕනි ඒ අතීත විඥානය අපේක්ෂා රහිත වෙන්නත් අතීත විඥානය කෙරෙහි. අනාගත විඥානය අභිනන්දනා නොකර ඉන්නත් වර්තමාන එහෙම නොකර ඉන්න වර්තමාන විඥානයේ කෙරෙහි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. වර්තමාන විඥානයේ කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න, ඒ වගේම නොයල්ම ඇති වෙන්න, අල්ම නිරුද්ධ කරන්න යා ප්‍රතිපදාවට එනවා. ඔන්න දැන් එතකොට එයා දැන් ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා ඉන්නේ මේ මට්ටමේ. එයාට යම් වැටහීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. හරි? යම් වැටහීමක් මෙයාට තියෙනවා මේ සම්බන්ධයෙන්. ඊළඟට දැන් මෙයාට ඕනනේ මේ වේදනාව මම නොවේ කියලා හිතන්න. ආන්න ඒකට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකට කොහොමද එයා කල්පනා කරන්නේ කියලා. අපිට මේ කොටස මේ සාකච්ඡා කරන්න වෙන්නේ ඊළඟ දවසේ. නේ? ඉතින් ඒක නිසා පින්වත්නි මේ කජ්ජනී සූත්‍රයේ මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන දේශනාවල ඉතා වැදගත් සූත්‍ර දේශනාවක්.
කජ්ජිනී සූත්‍රේ. ඉතින් මේ කජ්ජිනී සූත්‍රයේ දහම් කරුණු තව ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. ඒ දහම් කරුණුත් ඔබට හොඳට ඉගෙනගෙන හොඳට නුවණින් විමසලා බලලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි හොඳ අවබෝධයෙන්ම කලකිරෙන්න, නොයල්මැති වෙන්න, ඒ වගේම ඇල්ම නිරුද්ධ කරලා දාන්න මේ පින්වත් සියලු දෙනාට ඒ පංච උපාදානස්කන්ධෙන් නිදහස් වෙන්න මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින විදර්ශනා ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් දිල්යා දියණිය ජීවාන් පුතණුවන් සංජායි උඩුකුඹුර මහතා සහ කෞශල්‍යා උඩුකුඹුර මෑණියන් විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම ගුරු දේවෝත්තම පින්වත් ලොකු සන්නාසට පින් අනුමෝදන් කිරීම ආදී ඒ කරුණු. ඉතින් මේ පින්වතුන් අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඒ වගේම ඔබ සියලු දෙනා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සීලූම් පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම් දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කම සීලූම් දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. රටදැයි වෙනුවෙන් දීපිදූ සියලුම රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්ව දරූ පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව සිටින දෙමාපියන්ට ගුරුවරුන්ට එම පවුල්වල සියලු දෙනාට කල්යාණ මිත්‍රයන්ට සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින හේතු වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වහන්සේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් පින් අනුමෝදන් කරනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.